නෑ මං හිතන්නේ අගමැතිතුමයි මමයි දෙන්නම එකම දේ කිව්වේ. එනිදා අර බස් ගාස්තු වැඩි වුණාට භූමි තෙල් පාවිච්චි කරලා යන බස් රථ තියෙනවා. ඉස්සර නම් පාවිච්චි කරේ භූමි තෙල් පොඩ්ඩයි ඩීසල් ටිකයි. දැන් සම්පූර්ණයෙන්ම භූමි තෙල් පාවිච්චි කරන බස් රථ පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම රුපියල් 87 ඉඳලා අපි කල්පනා කරනවා යම් කිසි ක්‍රමවේදයක් හදලා. අර දීවර කෘෂිකාර්මික අඩු ආදායම් ලාභී තීරුවල. නෑ ඔබතුමා කිව්වේ ඩීසල් සහ පෙට්‍රල් ගෙන්න ආයතන දෙකකට අවසර දීලා තියෙනවා. නෑ මම හිතන්නේ පටලවා ගන්නවා. කරනවා කියලා අවසර පටලවා ගන්න එපා. බොර නෑ මම කියන දේ මම හරියට කියන්නම්. එතකොට උන් රටෙන් එළියට ගෙනියනවා නම් ඒක දින 90කින් හෝ දින 30කින් හෝ දින 60කින් ඒක පරිවර්තනය කිරීමේ කටයුත්ත කරන්නේ මහ බැංකුව. අපි ගෙවන්නේ රුපියල් වලින් තැම්පත් කරන්නේ මහ බැංකුව තමයි ඒක රුපියල් ටික ඩොලර් වලට පරිවර්තනය කරන්නේ. අපිට ඩොලර් නෑ CPC එකට අපිට ගෙවන්න. The News Reporter. යම් තදබදයක් අද දවසේ ඇති වෙලා තිබෙන්නේ ඒ අපි 9 වෙනිදා 10 වෙනිදා ලබා ගන්න බලාපොරොත්තු වෙලා හිටපු නෞකා දෙක අපි නොසිතූ ආකාරයට ලංකා බැංකුවේ ණයවර ලිපි විවෘත කිරීම ප්‍රතික්ෂේප වීම නිසා සති දෙකක් අපි උත්සාහ කරා ඛණ්ඩව. නමුත් ඔවුන්ගේ බැංකුවල තිබෙන ණය සීමාවන්, ඔවුන්ගේ බැංකුවල තිබෙන ශ්‍රේණිගත කිරීම, ඔවුන්ගේ බැංකුවල තියෙන පරිපාලනමය අතු වෙලා තියෙන අරබුද නිසා මම කියන්නේ ඔවුන් උත්සාහ කරේ නැහැ කියලා. ඔවුන් විශාල උත්සාහයක් දරුවා සභාපතිතුමා ඇතුළු කණ්ඩායම් මේක අනුමත කළා විවෘත කළා දෙන්න. නමුත් කෙසේ හෝ අවාසනාවකට අපිට ඒක විවෘත කරගන්න බැරි වුණා. ඒ අනුව තමයි අපි දැන් මහජන බැංකුවත් එක්ක මේ ණයවර ලිපි විවෘත කිරීමට අවශ්‍ය මුදල් තැන්පත් කළේ කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා අපි එක නෞකාවක් පිළිබඳව අපි දීලා තියෙන්නේ. තව අපි උත්සාහ කරන්නේ දින 3ක් ඇතුළත ඒ පෙට්‍රල් එක නෞකාවක් ලබා ගන්න. අනිත් නෞකා දෙක අපි බලාපොරොත්තු වෙන ණයවර ලිපි විවෘත වීමෙන් පසුව දින 8කින් ඒ නෞකා දෙක ලබා ගන්න. නමුත් මම ඔබෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා මේක සනාත වෙන්නේ අපිට ණයවර ලිපි විවෘත වීම කියන පණිවිඩය අපිට මහජන බැංකුව ලබා දීමත් සමග. ඒ නිසා තවමත් අපිට මහජන බැංකුවේ අපි ඒ පිළිබඳව සුබවාදීව ධනවාදීව අපි හිතනවා අද සවස් කාලේ වෙනකොට ඒ නෞකා තුනටම අයත් ණයවර ලිපි විවෘත කිරීමේ කටයුත්ත අපිට කරන්න පුළුවන් වෙයි කියලා. ඒ අනුව ඒකට අවශ්‍ය මුදල් අපි පියවිය යුතුයි. මේ රටට ආවට පස්සේ මේ රටේ නීතිමය ක්‍රියාවලියක් තියෙනවා. අර ප්‍රමිතීන් පිළිබඳව කරන ඇගයීම් මේ සියල්ල ඉවරුණාට පස්සේ අපි ගොඩබෑමේ කටයුත්ත කරනකොට ඔවුන්ට මුදල් ලබා දීමේ කටයුත්ත කිරීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි දීර්ඝකාලීන සැලසුමක් හැටියට අපි බලාපොරොත්තුෙන් හිටියා යම් ආකාරයක ඉන්දියානු ණය ක්‍රමේ තුන්වෙනි කොටස තවත් ඩොලර් මිලියන 500ක කොටසක් පිළිබඳව මේ මිනිටත් සාකච්ඡා පවත්වනවා. අපිට කිව්වේ උන් නිල වශයෙන් ඒ සඳහා අනුමැතිය තාම ලබා දීලා නොමැති වුණත් නිල නොවන වශයෙන් අපිට මීට සති 3කට 4කට පෙර ඒ පිළිබඳව යම් sannivedanayak කරලා තිබුණා. නමුත් අපිට ඒක කියන්න බෑ නිශ්චිත වශයෙන් නිල වශයෙන් ඉන්දියානු රජයෙන් මේ පිළිබඳව නිවේදනය කරනකම් අපිට කවද්ද ඊළඟ ණය ක්‍රමයේ යටතේ අපිට ඉන්ධන ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඒකත් කඩිනම් කටයුත්තක් හැටියට ඉන්දියානු එක්සිම් බැංකුව හරහා තවත් ඩොලර් මිලියන 500ක ණය ක්‍රමයක් ලබා ගන්න. එහෙම එකක් ලැබුණොත් අග්‍රාමාත්‍යතුමා පැවසූ ආකාරයට අපි බොරතෙල් නෞකා පිළිබඳව ගිවිසුම් ගත වෙලා තිබෙන නිසා වෙනත් පාර්ශවයක ගුවන් යානා ඉන්ධන සඳහා වෙනත් පාර්ශවයක අපි ගිවිසුම් ගත වෙලා තියෙන හින්දා පෙට්‍රල් ඩීසල් කියන ඉන්ධන වර්ග දෙක අපි බලාපොරොත්තු වෙනා ඩොලර් මිලියන 500න් අඩුම තරමේ මාස 3ක 4ක අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. දැන් අපි බොරතෙල් නෞකා වලටත් දැනට ලබා දීලා තියෙන අපිට ලේකන්ස් ඒ කියන්නේ පැමිණීමේ දින හැටියට දීලා තියෙන්නේ සමාගම් 4ක් වෙනුවෙන් අපි දාලා දීලා තියෙනවා. ඔවුන්ට අපි අනුමැතියන් ලබා දීලා තිබෙනවා. මොකද අපිට කොපමණ වැඩි වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බොරතෙල් අපිට ගබඩා කරගෙන බොරතෙල් එතකට උපරිම වශයෙන් පාවිච්චි කරගෙන අපේ පිරිපහදුව පූර්ණ වශයෙන් භාවිතා කරොත් අර දැනට ලැබෙන පෙට්‍රල් 350ක පමණ සීමාව අපිට ඊට වැඩි ප්‍රමාණයකට ගෙනියන්න පුළුවන් වෙනවා. නිෂ්පාදනය කරන්න පුළුවන්. ඩීසල් ප්‍රමාණයත් 600ක ප්‍රමාණය ඊට වැඩිය නිෂ්පාදනය කරන තත්ත්වයට අපිට පත් කරගන්න පුළුවන්. ඒ නිසා අපි දැනට පිරිපහදුව ඊළඟ නෞකාව එනකන් අපි පුළුවන් තරම් අඩු මට්ටමින් තමයි අපි පවත්වගෙන යන්නේ පිරිපහදුව. මොකද බොරතෙල් නෞකාවක් ලබා ගන්නවා කියන එක ලේසි පහසු දෙකක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 80ක් විතර වගේ වැය වෙනවා එක නෞකාවකට. ඒ අනුව එකක් ටෙන්ඩර් ක්‍රමයෙන් අපිට ලැබිලා තියෙනවා. ඒ ටෙන්ඩර් ක්‍රමයෙන් ලැබිලා තියෙන එකටත් අපි අවෝඩ් එක දීලා තියෙනවා නෞකා දෙකක් වෙනුවෙන්. ඒ වගේම තවත් සමාගම් 3ක් සඳහා
අපි ඔවුන්ට අනුමැතියන් ලබා දීලා තියෙනවා. නමුත් තාමත් එක සමාගමක් පමණයි 28 29 බොරතෙල් නෞකා දෙකක් ලබා දීම සඳහා අපිට දැනට දැනුවත් කරලා තිබෙන්නේ. නමුත් මේ මට තියෙන අත්දැකීම මම පහුගිය මාසෙකමාරක පමණ කාලයේ බලශක්ති අමාත්‍යවරයා හැටියට මටත් මේක අලුත් අත්දැකීමක් මේ සැපයුම් කරුවන් සහ ඉන්ධන ආනයනය කිරීමේ කටයුත්ත කියන එක මම හිතන්නේ ඉතිහාසයේ කවදාක්වත් ඇමතිවරයෙක් මැදිහත් වෙලා තිබුණේ නැහැ. ඇත්තටම ඉන්ධන ආනයනයේ කටයුත්ත කොහොමද කරන්න කියන එක එහෙම කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද මේ සඳහා කමර්ෂල් ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා, නිලධාරීන් ඉන්නවා. ඒක යම් ක්‍රමයක් ඇතුලේ සිදුවෙච්ච කාරණාවක්. නමුත් අසාමාන්‍ය තත්ත්වයක් තුල මේකේ දිනපතා අපිටත් මැදිහත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව මට තිබෙන අත්දැකීම් අනුව සාමාන්‍යයෙන් අපි නැව ලැබෙනකන් අපිට සාමාන්‍යයෙන් මේ කියන සමාගම් වලින් දැන් ඉන්දියන් ණය ක්‍රමයෙන් නම් යම් ක්‍රමයකින් මෙන්න මේ අහවල් දිනයට අපිට නෞකාව ලැබෙනවා කිව්වම අපි දන්නවා මේ නෞකාව අද දවසේ ලැබෙනවා කියලා. ඒතර උන් sannivedanaya කරනවා. අඩුම තරමේ යම් ප්‍රමාදයක් තියෙනවා නම් ඒ ප්‍රමාදේ sannivedanaya කරනවා. නමුත් අපි පළවෙනි වතාවට ගනුදෙනු කරන සමාගම් එක්ක යම් ආකාරයක මේක අපි කරන්නේ අත්හදා බැලීමක් හැටියට තමයි පළවෙනි නෞකාව අපි කරන්නේ. ඒ නිසා තියෙන අත්දැකීම් එක්ක අපි තාමත් අවිනිශ්චිත තත්ත්වයක ඉන්නේ බොරතැල් පිළිබඳව අර 28 29 කියලා තිබුණත්. නමුත් මම සුබවාදීව හිතනවා අපි සමාගම් 4ක් එක්ක කටයුතු කරන නිසා අඩුම තරමේ මේ සමාගම් 4ෙන් ආවොත් අපිට ඒක විශාල ජයග්‍රහණයක්. ඒ අවශ්‍ය මුදල් අපි සූදානම් කරගෙන තියෙන්නේ. නමුත් ඒ එක සමාගමකින් හරි ලැබෙයි කියන එක අපි අනුමාන කරමින් තමයි අපි මේ සමාගම් සමග ඔවුන්ට අවශ්‍ය එකඟතාවයන් ලබා දීලා තිබෙන්නේ. අපේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පිළිබඳව මාධ්‍යෙන් විවිධ අවස්ථාවලදී වාර්තා කරනවා මේ තිබෙන දිගු පෝලිම් පිළිබඳව. මම ගෞරවයෙන් සහ කරුණාවෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම අපි මේ తত্ত্বය පාලනය කිරීමට නම් මාධ්‍ය ඔබේ සහාය අනිවාර්යයෙන්ම අපිට අවශ්‍යයි. අපේ රටට සාමාන්‍යයෙන් අපි ආනයනය කරන්නේ එක නෞකාවක තියෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ සාමාන්‍යයෙන් දල වශයෙන් මම කිව්වා ආකාරයට දවස් 10කට. එතර අපි අපේ තිබෙන සංචිත වලින් යම් බෙදා හැරීමක් කරාම ඉන්ධන පිරවුම්හලකට ඒ ඉන්ධන පිරවුම්හලේ ප්‍රමාණවත් වෙන්නේ සාමාන්‍යයෙන් දිනකට හෝ දින දෙකකට අවශ්‍ය තෙල් ටික. නමුත් අවාසනාවන්ත ලෙස ජනතාව තුළ අවිශ්වාසයක් ඇතිලා තියෙන එක පිළිබඳව මම චෝදනා කරන්නේ ඒ පිළිබඳව අපි විවේචනය කරන්නෙත් නැහැ. නමුත් ඇති වෙලා තිබෙන අවිශ්වාසය නිසා දිනකට දෙකකට අපි ලබා දෙන සංචිත බොහෝ පිරිස් තමන්ට අවශ්‍ය දිනකට හෝ දෙකකට අවස්ථාවේ වෙනුවෙන් පමණක් නෙවෙයි තමන්ට අවශ්‍ය සතියකට එහෙම නැත්නම් මාසයකට අවශ්‍යතාවයේ අනුව එක්රැස් කරන්න ගත්තොත් අපිට කවදාක්වත් මේ ඉන්ධන පෝලිම කියන එක අපිට නවත්වන්න පුළුවන් කමක් නැහැ. පැරණි සැපයුම් කරුවන්ගෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ ඊටාත්ම සුළු පිරිසෙන් පමණයි. ඒ බලාපොරොත්තු වෙන දීර්ඝ කාලීන සැපයුම් කරුවන් එක්ක ගිවිසුම් ගත වෙන්න පළවෙනි නෞකා දෙක තුන ආවා. මොකද අපිට නීතිමය වශයෙන් සහ ආයතනික වශයෙන් අපිට නිලධාරීන් දීලා තියෙන උපදෙස් තමයි අඩුම තරම එක නෞකාවක්වත් සපයන්න ඉස්සෙල්ලා අපිට දීර්ඝ කාලීන ගිවිසුම් යන්න බෑ සැපයුම් කරුවන් එක්ක අලුත් සැපයුම් කරුවන් එක්ක. එහෙම ගියොත් අපිට වෙනත් නීතිමය ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි ඔවුන්ට සපය ගන්න බැරි වුණොත්. ඒ නිසා ඒ අනුව ඔබ තමුන්නාසලගෙන් ඉල්ලීමක් කරනවා මේ වෙනුවෙන් අවධානය යොමු කළ කටයුතු කරන්න කියලා. සමාගම් දෙකකට පෙට්‍රල් සහ ඩීසල් ගෙන්නන්න නෑ සිපෙට්කෝ ආයතනය වෙනුවට නෙවෙයි. සිපෙට්කෝ ආයතනය තමයි ඉන්ධන ආනයනය කරන්නේ. දැන් IOC එකට වුණත් IOC එක ආනයනය කිරීමේදීත් මහ බැංකුවෙන් මුදල් ලබා දෙන්න මැදිහත් වෙන්නේ අපේ ආයතනය. එතකොට බොරතෙල් ආනයනය කිරීම සඳහා අලුත් සමාගම් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් සැපයුම් කරුවන් ලියාපදිංචි වෙනවා. ඒතර ටෙන්ඩර් එකකට තමයි එන්නේ. දැන් ගිය සැරේ ආපු බොරතෙල් එක ආවේ ටෙන්ඩර් එකට. එතකොට ටෙන්ඩර් වලට කවුරුත් ඉදිරිපත් උනේ නැති වුණාම ඇවිල්ලා තියෙන අපේ යෝජනා අතරින් බලා ගන්නවා වඩාත්ම යෝග්‍ය මූල්‍ය සහ යෝජනා මොකද්ද කියලා. ඒ අනුව සමාගම් 3ක් ඒක ගැළපිලා තියෙනවා. ඒ අනුව වුන් තිදෙනාටම අවස්ථාව දීලා තියෙනවා බොරතෙල් ආනයනය කිරීම සඳහා එක නෞකාවක් ගෙනීම සඳහා අපි ඇනවුමක් කළා තියෙනවා. තව එක සමාගමකට ටෙන්ඩර් එක හරහා ඇනවුම ලබා දීලා තියෙනවා. නෑ ඔබතුමා කිව්වේ ඩීසල් සහ පෙට්‍රල් ගෙන්න ආයතන දෙකකට අවසර දීලා තියෙනවා. නෑ මම හිතන්නේ පටලවා ගන්නවා. කරනවා කියලා අවසර සමාගම් නෑ. දෙකයි පටලවා ගන්න එපා. නෑ මම කියන දේ මම හරියට කියන්නම්. බොරතෙල් ගෙන්වීම සඳහා සැපයුම් කරුවන් 4 දෙනෙක්ට දීලා තියෙනවා අවසරය දීලා තියෙනවා ඉදිරිපත් කරපු යෝජනා අනුව. පෙට්‍රල් සහ ඩීසල් ගෙන්වීම සඳහා සැපයුම් කරුවන් 2 දෙනෙක්ට
අවසරය ලබා දීලා තියෙනවා එළඹෙන සතියේ අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් ලබා දීම වෙනුවෙන්. එතකොට මේ ඕනම සැපයුම්කරුවෙක් යෝජනාවක් ඉදිරිපත් කරාම ඒ යෝජනාව අධ්‍යයනය කරලා ඒකට කැබිනට් අනුකාරක කමිටුවෙන් නිලධාරීන්ගෙන් සමන්ලත් කමිටුවෙන් ඒ දෙන අවසරය මත තමයි අලුත් සැපයුම්කරුවෙක් නම් ඒ අවසරය දෙන්නේ. නැත්නම් ඉන්න සැපයුම්කරුවෙක් නම් ඔවුන්ට ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙන්න පුළුවන්. හැබැයි ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙලා නැති අවස්ථාවක අපිට මිල ගැලපෙන්නෙත් නැත්නම් දැන් සමහර අවස්ථා තියෙනවා ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙනවා හැබැයි මිල ගැලපෙන්නේ නැහැ. මිල ඉහළ මිලක්. එහෙම වුණොත් එimhe ටෙන්ඩර් එකෙන් රිජෙක්ට් වෙනවා. එතකොට අලුත් සැපයුම්කරුවෙක්ට දෙනවා. ඒ අනුව තමයි බොර තෙල් ගෙන්වීම සඳහා දැනට සැපයුම්කරුවන් 4 දෙනෙක්ට අවශ්‍ය ලේඛන දීලා තියෙනවා පළවෙනි අර නෞකාව අත්හදා බැලීමක් හැටියට ගේන්න කියලා. තවත් සමාගම් දෙකකට පෙට්‍රල් සහ ඩීසල් වලට ලබා දීලා තියෙනවා අනුම් 3ක්. අනුතුමා දැන් මේ කලිතල් ලායනය සම්බන්ධව මේ නීතියේ බලයෙන් තියෙන සංස්ථාවට දැන් මෙතන මේ නීති නෑ කාටවත් බලය දීලා නෑ. කනිතෙල් සංස්ථාවට තමයි ගෙන්න ගන්නේ. හැමදාමත් කරේ කනිතෙල් සංස්ථාවට කනිතෙල් සංස්ථාව ඩිරෙක්ට්ලි නෙවෙයි ගන්නේ. කනිතෙල් සංස්ථාවට ඉන්නවා සැපයුම්කරුවෝ. ඒ සැපයුම්කරුවෝ තමයි කනිතෙල් සංස්ථාවේ ඉතිහාසෙත් සැපියුවේ. මේකත් ඒ වගේම තමයි සැපයුම්කරුවෝ තමයි කෙලින්ම කන්සයිනි CPC එක. ඒක වෙනසක් නෑ. අපි නීතිමය ප්‍රතිපාදන වෙනස් කරලා වෙන කාටවත් CPC එකේ තියෙන කනිතෙල් සංස්ථාවේ තියෙන බලය පවර්ලා නෑ. කනිතෙල් සංස්ථාවේ වෙනදා කරපු ක්‍රමවේදයම අනුව අලුත් සැපයුම්කරුවෝ කීප දෙනෙක්ට වාර දීලා තියෙනවා. විදේශීය සැපයුම් මේ බොහෝ දෙනෙක් ඒ කියන්නේ විදේශීය සමාගම් අනිවාර්යයෙන්ම මේවා එන්නේ මොකද ලංකාවේ නෑනේ මේ ඉන්ධන නිෂ්පාදනය කරන තැන්. එතකොට මේ සමහර සමාගම් වල නියෝජිතයෝ දේශීය වෙන්න පුළුවන්. සමහර ඒවා මම දන්නේ නැහැ නියෝජිතයෝ කොහෙද කියලා. නමුත් සමහර සැපයුම් මැද පෙරදිගෙන් විවිධ ස්ථාන වලින් තමයි මැලේසියාවෙන්, සිංගප්පූරුවෙන්, ඉන්දියාවෙන් ඒ වගේ දන්වලා තියෙන්නේ. හැමතුවා දැන් මේ තෙල් පස්සේ සම්පූර්ණ යථාර්ථපත් වෙන කොච්චර කාලයක් ඇයිද? අපි සතියයි නෑ එහෙම කියලා නෑ. අපි නෑ එහෙම කියන්න බෑ. අපිට ලැබෙන තෙල් ප්‍රමාණය දින 10කට තෙල් ලැබුණත් මහ ජනතාව පාවිච්චි හැටියට තමයි ඒක දින 10ක් තියනවාද ඒක දින දෙකෙන් ඉවරනවාද කියලා තීන්දුව වෙන්නේ. මම ඒකයි කිව්වේ අපි දින 10කට තෙල් ගෙනාවම සියලු දෙනා ගිහිල්ලා එක්රැස් කරගත්තොත් එහෙම සතියකට ඕන ප්‍රමාණය මාසයකට ඕන ප්‍රමාණය ඒ තෙල් ප්‍රමාණය දවස් 10 අපිට පවත්වාගෙන යන්න බෑ. එතකොට ඒක දවස් 2කින් 3කින් අවසන් වෙනවා. ඒ නිසා තමයි අපි සාමාන්‍යයෙන් අපේ සැලසුම හදන්නේ දින 10න් 10ට තෙල් ආනයනය කරන සැලසුමේ තමයි අපි යන්නේ. ඒතර ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න බෑ නිසියාකාරයෙන් ලැබෙන තෙල් ටික දින 2කින් 3කින් ඉවර කරනවා. දැන් අපි ගිය සැරේ අපිට තිබුණ අත්දැකීම තමයි ආපු නෞකාව 40000ක නෞකාව දින 10ක් අපි සැලසුම් කරාට ඒක දින 6කින් ඉවර වුණා. මොකද ඒ තරමට ඉල්ලුම වැඩි වෙලා තිබුණා. ඒ නිසා අපි යම් පිළිගන්නවා යම් තැන්වල අඩුපාඩු තිබුණම අඩු වෙලා තිබුණොත් පුද්ගලයෝ බොහෝ වෙලාවට උනන්දු වෙලා ඉන්නවා ගිහිල්ලා ඒක තැම්පත් කරන්න. දැන් අපේ සාමාන්‍ය අපේ කියවීම තමයි කනිතෙල් සංස්ථාවේ නිලධාරීන්ගේ කියවීම මේ මාර්තු මාසෙ ඉඳලා ගෙනාපු තෙල් ප්‍රමාණය ගත්තොත් අපේ සංචිතවලට වැඩිය සංචිත ප්‍රමාණයක් අද අපේ රටේ විවිධ ස්ථානවල විවිධ පුද්ගලයන් තුල තියෙනවා කියන එක. ඒ නිසා ඒක තමයි තියෙන බරපතල ගැටලුව. දැන් උදාහරණයක් මම කියන්නම් භූමි තෙල් සඳහා. භූමි තෙල් අපිට කිසිම ආකාරයකින් ලබා දීම අඩාල කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ දීවර කටයුතු වලට, කෘෂිකාර්මික කටයුතු වලට, එහෙම නැත්නම් අනෙකුත් කටයුතු වලට අවශ්‍ය. හැබැයි භූමි තෙල් අවභාවිතා කරන ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් දැන් ඩීසල් මිල වැඩි වෙනකොට බස් ගාස්තුත් වැඩි කරනවා. හැබැයි භූමි තෙල් පාවිච්චි කරලා බස් එක දුවනවා. මේක තමයි තියෙන චෝදනාව. ඒ නිසා අපිට තීන්දුවක් ගන්න වෙනවා ඉදිරියේදී මේ භූමි තෙල් අපිට ඒ ජනතාවට යන්නේ නැත්තම් දැන් දීවර ජනතාව සහ වැවිලි කර්මාන්ත තියෙන ජනතාව, කෘෂිකාර්මික ජනතාව අපිට අවිලි ඉල්ලීම් කරනවා භූමි තෙල් මිල වැඩි කරන්න. මොකද අඩුවෙන් තියෙන තාක්කල් තාම තියෙන රුපියල් 87ක මිලක මොකද රුපියල් 420යි ඩීසල්. එතකොට රුපියල් 87 ගහන එක ලාභයි මේ බස් රථ වලට. එනිදර බස් ගාස්තු වැඩි වුණාට භූමි තෙල් පාවිච්චි කරලා යන බස් රථ තියෙනවා. ඉස්සර නම් පාවිච්චි කරේ භූමි තෙල් පොඩ්ඩයි ඩීසල් ටිකයි. දැන් සම්පූර්ණයෙන්ම භූමි තෙල් පාවිච්චි කරන බස් රථ පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම රුපියල් 87 ඉඳලා අපි කල්පනා කරනවා යම් කිසි ක්‍රමවේදයක් හදලා අර දීවර කෘෂිකාර්මික අඩු ආදායම් ලාභී තීරුවල ඒ අත්‍යවශ්‍යම ජනතාවට භූමි තෙල් ටික ලබා දෙන ක්‍රමවේදය සකස් කරලා භූමි තෙල් මිලත් යම් කිසි ආකාරයක සංශෝධනයක් විය යුතුයි කියලා. මොකද දැනටත් අපි රුපියල් 300කට ආසන්න ප්‍රමාණයකින් භූමි තෙල් වල ලීටරයකට ඒ කියන්නේ විකුණුම් මිල සහ ආනයන මිල අතර වෙනසක් තියෙනවා. අමතුමා නාවල් සිද්ධිය සම්බන්ධයෙන් පුදුම කිව්වා නාවල් ඒ ටැංකිය අරලා බලන් ගිහිල්ලා පෙර ගැන බාර දීලා ගියා. හැබැයි මමත් එතන හිටියා. ඒ සෙට් එකේ ඒගොල්ලෝ ඉතුරු කරලා තිබුණා.
එල් ගහන්න නැතුව තමයි ඊට පස්සේ මේ ජනතාව මෙදියත් කරලා එල්ල බැලුවේ. එතකොට තිබුණා මේ තිල් මීටර් 3600ක් විතර තිබුණා. ඒ සම්බන්ධව මොකද ගන්න? නෑ හැම පිරවුම් හලකම අත්‍යවශ්‍ය සේවාවලට. අත්‍යවශ්‍ය සේවා කියලා කියන්නේ ගිලන් රථ වලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. අත්‍යවශ්‍යම අවස්ථාවකදී අවශ්‍ය විශේෂයෙන්ම කටයුතු කරන ඒ අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම්වරු හරහා දිස්ත්‍රික් ලේකම්වරු හරහා අපිට ලබා දීලා තියෙනවා ලේඛනයක් මෙන්න මේ පිරවුම් හල්වල මේ සංචිතය පවත්වාගෙන ආ යුතුයි කියලා. එතකොට බිඳුවටම වටන්න බෑ හැම පිරවුම් හලෙම. බයි කිසිම අයිතියක් නැහැ කාට හරි මොකද ගිහිල්ලා මේ ටැංකිය විවෘත කරලා බලල ඉවරලා යම්කිසි හානියක් වුණොත් ඒකේ වගකීම අපිට ගන්න බෑ. මොකද කවුරුත් මේක හිතන්නේ නැහැ. අර එක සැරයක් අර බවුසරයකට ගිනි තියන්න ගියා වගේ යම්කිසි ආකාරයක තෙල් ටැංකිය විවෘත කළා ඔබ වුණත් ලං වෙන්න එපා වැඩි ටැංකියක් විවෘත කරන තැනකදී අපි දන්නේ නැහැ කඩාකප්පල්කාරී පිරිස ඉන්නෝනේ. ඒ පිරිසකට නිකන් එක ගිනි කූරයි දාන්න තියෙන්නේ. මුළු පළාතක්ම විනාශ වෙන තත්ත්වයටපත් වෙයි. ඒ නිසා එහෙම වගකීම් විරහිතව කටයුතු කරන්න බෑ. ඒ නිසා යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒක අදාළ ඉන්න පොලිස් නිලධාරියට හෝ අපේ CPC එකට දැනුවත් කරන්න පුළුවන්. එතකොට අපේ නිලධාරියෙක් එවලිවෙලා යම්කිසි ආකාරයක සංගවාගෙන ඉන්නවා නම් බෙදා හැරීම කටයුතු ප්‍රමාද කරලා තියෙනවා නම් මොන හරි දෙයක් තියෙනවා නම් අපි ඒක බලන්න පුළුවන්. හැබැයි ඒකෙදි කිසිම විදියකින් නීතිය අතට අරගෙන ටැංකියක් විවෘත කළා නම් ඒ කටයුත්ත කරන්න දෙන්න බෑ. ඒක නැත්නම් පොලිස් නිලධාරීන්ට අත්‍යවශ්‍ය සේවාවක් පාවිච්චි කරනවා කියන්නේ පොලිසිය අත්‍යවශ්‍ය කටයුත්තක්. ප්‍රශ්නේ මේනකොට අත්‍යවශ්‍ය සේවා කියන චෙක් ටිකක් නම් කරලා තියෙනවා. මේ අත්‍යවශ්‍ය සේවා කියන චෙක් වල මේනකොට පොලිස් නිලධාරීන් ඔවුන්ගේ බයික් වෙනම ගෙනල්ලා ගහගෙන යනවා. ඔවුන්ගේ පෞද්ගලික බයික් එක. පොලිස් ගරාජයක් වෙනම තියෙනවා. පොලිස් ගරාජ් එකේ ගහන්න නැතුව මෙතෙන් දෙල. එතන තමයි දැන් ජනතාව ගොඩක් ප්‍රෝග්‍රෑම් විදියට හැසිරෙන්නේ. ජනතාව පොලිමේ ඉන්න නෑ අපි ඒකේ නිශ්චිත ප්‍රමාණයක් තියෙනවා පොලිසියට වුණත් යුද හමුදාවට වුණත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට වුණත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකට වුණත් ලබා දෙන ප්‍රමාණය. ඒක නිසා අපි ඒ පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි පොලිස්පතිතුමාවත් දැනුවත් කරනවා. විශේෂයෙන්ම පොලිසියට කොළඹ විතරයි ඔබ ඔය කියන විදියට නාරාහෙම්පිට ඔවුන්ගේ නිල රථවලට ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. කොළඹම තමයි සිද්ධ වෙන්නේ මතුවා මේ ප්‍රශ්නේ. අපි දැන් ඊ කම්පැනි විදියට දැක්කා. අපි ඒක දැනුවත් කරන්න. මේ පොලිසියේ නිලධාරීන් ගනලා පෞද්ගලික වාහනවලින් ගන්නවා. බත්තර මුල්ලේ ගන්නවා. ඒකට දැන් ඔවුන්ගේ වයිස් පෞද්ගලික වයිස් මම දැක්ක පොලිසිය විතරක් නෙවෙයි පොලිසිය විතරක් නෙවෙයි දැන් හුඟක් බොහෝ දෙනෙක් අත්‍යවශ්‍ය සේවා හැටියට පිළිල්ලීම් කරනවා. දැන් මට මීට පැයකට ඉස්සෙල්ලා ඉල්ලීම ඉදිරිපත් උනේ කොළඹ මහරෝහලේ. කොළඹ මහරෝහලේ වෛද්‍යවරු විශේෂයෙන්ම මේ අපේ මේ ශල්‍ය කර්ම කරන වෛද්‍යවරු නොමැති වුණොත් එහෙම ඔවුන්ට පැමිණීමට නොහැකි වුණොත් එහෙම අපි මේ කොළඹ ජාතික රෝහලේ තියෙන යම් දේවල් අඩපණ වෙන්න ඉඩ තියෙනවා කියන එක මට දැනුවත් කරලා තියෙනවා. නමුත් කොළඹ ජාතික රෝහලට කියන එකට වෙනම තැනක් නැහැ ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගන්න. ඒතර සමහර පිරවුම් හල් වලින් ඒ ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරු විවිධ අවස්ථාවලදී අවශ්‍යතාවය අනුව ඉන්ධන ලබාගෙන තිබුණා. දැන් මම ඇත්තටම යෝජනා කරා ජයවර්ධනපුර රෝහලට එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙනමම ස්ථානයක් අර කන්සියුමර් පොයින්ට් එකක් ඔවුන්ට හදාගන්න පුළුවන් නම් ඒකට අපි වෙනම දෙන්න කටයුතු කරනවා කියලා. ඒක හදාගන්නත් කෙටි කාලයක් යනවා. නමුත් ඒ වගේ ඉල්ලීම් වෙනකට සමහරලාවට ඒ පිරවුම් හල් වල අයිතිකරුවන් විසින්ම ඒ තීරණය අරගෙන සමහරලාට අවස්ථා ලබා දීලා තියෙනවා. නමුත් මම දන්නවා හැම සේවයක්ම ගත්තම අත්‍යවශ්‍යයි. දැන් කාටවත් කියන්න බෑ මේක විතරක් මෙයාට වැඩිය සේවය අත්‍යවශ්‍යයි කියලා කියන්න පුළුවන් සේවයක් නෙවෙයි. දැන් මම දන්නවා වෛද්‍යවරු අත්‍යවශ්‍යයි සේවයට. ඒ වගේම ආරක්ෂක අංශ පිරිස අත්‍යවශ්‍ය මේ කටයුතු කරන. දැන් මාධ්‍ය ඔබටත් වගකීමක් තියෙනවා කරන්න. ඒකත් අත්‍යවශ්‍ය සේවයක්. හැබැයි මේ වගේ අපි වෙන් කරන්න ගියොත් එහෙම පිරවුම් හල් වල වෙන් වශයෙන් මම හිතන්නේ අපිට එහෙම ඉතුරු කරන්න කොටසක් නැති වෙයි. ඒ නිසා ඒක අමාරුයි. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ ජුලි මාසේ පළවෙනි සතියේ ඉඳලා අපි අත්හදා බැලීමක් හැටියට යම් සලාක ක්‍රමයක්. ඒ කියන්නේ ඕනෑම පාරිභෝගිකයෙක්ට නිශ්චිත ඉන්ධන ලීටර ප්‍රමාණයක් ඔවුන්ට අනිවාර්යයෙන්ම ලබා දෙන ක්‍රමවේදයක් හදන්න. ඒකෙදි මම දැක්කා වැරදියට අර්ථකථනය කළ තිබුණා එක ෂෙඩ් එකක් ලියාපදිංචි කරාම කොහොමද අපි වෙන පිටර තැනකට ගියොත් එහෙම ගහන්නේ කොහොමද කියලා. එහෙම එකක් නෙවෙයි. අපි බලන්න උත්සාහ කරන්නේ Tamanට තියෙන ළඟම ආසන්න පිරවුම් හල ලියාපදිංචි වෙනවා වගේම Tamanට සතියක් තුල ලබා දෙන ලීටර ප්‍රමාණය. උදාහරණයක් කියනවා ලීටර 100ක් දෙනවා නම්. ඒ කියන්නේ ලීටර 100න් ලීටර 60ක්වත් අර Taman ලියාපදිංචන පිරවුම් හලෙන් ගන්න පුළුවන් විදියට.
අනිවාර්යයෙන්ම එක ගන්න පුළුවන් විදියට. ඉතුරු ලීටර 40 වෙනත් ඕනම පිරවුම් හලකින් රටේ තියෙන ගන්න පුළුවන් වෙන විදියට. ඒක අර එතකට අපි දන්නවා අඩුම තරමේ මේ පුද්ගලයාට අපි ලීටර 100ක් මම කියන්නේ ලීටර 100ක් කියන සීමාව කියලා විවිධ ක්ෂේත්‍ර වලට වෙනස් වෙයි. ඒකෙදී අපිට ත්‍රිරෝදත එක්කෙනාට වෙනස් වෙයි. සමහරවිට බස් රථයට වෙනස් වෙයි. අපි හිතමු වෛද්‍යවරුන්ට වෙනස් වෙයි. එහෙම විවිධ ක්ෂේත්‍ර වලට කඩලා අපිට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒක දැනටත් ඒ පිළිබඳව සාකච්ඡා යනවා. තාම මේ ක්‍රමවේදය අපි හදලා නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ ක්‍රමවේදය විවිධ ක්‍රමවේද ගැන සාකච්ඡා කරනවා. ඒක අපි බලාපොරොත්තු වෙනවා ජූලි මාසේ පළවෙනි සතියේ ඉඳලා මේ ඒක වැරදි අවබෝධයක් ගන්න යන්න එපා. දැම්ම ලියාපදිංචි වෙන්න යන්න එපා පිරෝම් හල්වල. එහෙම තාම ක්‍රමවේදයක් කළා නැහැ. මම දැක පහුගිය සතියේ මම ඒක කිව්වම සමහරු ගිහලා ලියාපදිංචි වෙන්න උත්සාහ කළා තිබා පිරෝම් හල්වල. එහෙම එකක් නෙවෙයි. අපි පොඩි වෙනම කාඩ් එකක් ලබා දෙන ක්‍රමයක් අපි කතා කරගෙන යනවා මේ දවස්වල. ඒ නිසා අපි සති දෙක තුනක් යයි මේක හදලා දෙන්න. මම ඒක තමයි කිව්වේ එහෙම ක්‍රමවේදයක් අපිට හදන්න ගියොත් විවිධ ක්ෂේත්‍රවලට කියලා ඒක නවතින්නේ කොහෙන්ද කියන එක. ඒ කියන්නේ සියලු දෙනා එකඟ නම් වෛද්‍යවරුන්ට විතරක් ඒක දෙන්න කියලා. ඊට පස්සේ කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම දැන් කතා කරලා ඉල්ලනවා නීතිපති දෙපාර්තමේන්තුවේ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ උසාවිවල විනිශ්චයකරුවන්ගෙන්. එතන පොලිසියෙන් ඉල්ලීම් කරනවා විනිශ්චයකරුවන්ට සහ නීතිපති දෙපාර්තමේන්තුවේ මේ නීතිමය කටයුතු වෙනුවෙන් කටයුතු කරන නිලධාරීන්ටත් ලබා ගැනීමට නොහැකිලා තියෙනවා කියලා. එතන සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමා ඉල්ලීමක් කරා විභාග ප්‍රශ්න පත්‍ර ඇගීමට ලක් කරන පුද්ගලයන් වෙනුවෙන් වෙනම තැනක් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ වගේ විවිධ ඉල්ලීම් එනවා. ඔබේ මාධ්‍ය ආයතන වලිනුත් එනවා විවිධ අවස්ථාවල මේ මාධ්‍ය වේදීන්ට එකක් දෙන්න පුළුවන්ද කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු එන දවසේ අහනවා මාත් එක්ක අමනාප වෙලත් ඉන්නවා. එහෙම තනක්වත් දෙන්නේ නැත්තේ ඇයි කියලා. ඒ නිසා ඒ වගේ දැන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විවිධ අමාත්‍යංශවල සේවය කරන කාර්ය මණ්ඩල. නිසා මේ දිනපතා ක්‍රියාත්මක වැඩි ඕනේ අපේ කනිත්තෙල් සංස්ථාවේ මේ අමාත්‍යංශ දින විදුලි බල මණ්ඩලයේ ඉන්න නිලධාරුත් මට අද එවල තිබුණා යුගදනවි බලාගාරයේ ඉංජිනේරුවරු එවල තිබුණා. ඒ ඉංජිනේරුවන්ට පවා මේ මෙගාවට් 300ක අලුත් වැඩපිළිවෙලක් යනවා. ඔවුන්ට පවා ඉන්ධන ලබා ගැනීම සඳහා වෙනත් විකල්ප ක්‍රමයක් හදලා දෙන්න පුළුවන්ද කියලා. ඒ නිසා අපි විකල්ප ක්‍රමයක් සියලු දෙනාට හදලා දෙනව වෙනුවට සියලු දෙනාට අර අනිවාර්යෙන්ම ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය ලබා දීමේ ක්‍රමවේදය තමයි අපි කළ යුත්තේ. මේකේ මම කියන්නේ තාමත්ම සුළු පිරිසක් තමයි මේක අවභාවිතා කරන්නේ. සමහරු ඇත්තෙන්ම Tamanට අවශ්‍ය ටික විතරයි ඉන්ධන ටික ගන්න යන්නේ. හැබැයි සමහරවිට මාධ්‍යෙන් ඔබ දකින්න මේ පොලිමේ ඉඳගෙනම තෙල් ටික ඉවත් කරන ඒවා. හැබැයි ඒවා නෙවෙයි මාධ්‍ය තුලින් පෙන්නලා දීලා නීතිය ක්‍රියාත්මක කරන තත්ත්වයටපත් වෙන්නේ. ඒක තමයි කනගාටුදායක තරුණ. මේ සමහර ත්‍රිරෝද රථ මම දකිනවා අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව දැනට තියෙන ත්‍රිරෝද රථ වලින් අඩුම තරමේ 25%ක් 30ක් මේක එකතු කිරීමේ කටයුත්තම නිල ඉන්නවා ජාවාරමක් හැටියට. ඒක ගිහිල්ලා අලෙවි කරනවා. මේ පොලිමේම ඉන්නේද්දි තෙල් ටික ඉවත් කරලා බොහෝ තැන්වල එක කියලා තියෙනවා. ඒ වගේම සමහර පිරෝම්හල් වල මම කියන්නේ සමහර පිරෝම්හල් වල මම කියන්නේ හිමිකරුවන් කියලා මේ පොම්පකරුවන් දැන් පොඩි ව්‍යාපාරයක් කරනවා. සමහරවිට කතා කරලා කියන ඔන්න දැන් අද දැන් තෙල් තියෙනවා එන්න මෙන්න මේ account එකට සල්ලි ටිකක් දාන්න ලීටරේ ගාන විතරක් නෙමෙයි තව ගානක් ඊළඟට දම්ම ගන්නවා. එහෙම විවිධ තැන් වලින් පැමිණිලි ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ අසාමාන්‍ය තත්වයක් තුල ඇතිලා තියෙන කාරණා මේ හැම එකක්ම අපිට පාලනය කරන්න පුළුවන් ඒවා නෙවෙයි. නමුත් මම හිතනවා මාධ්‍යෙන් ඔබ මේ පිළිබඳව දැනුවත් කරොත් විශේෂයෙන්ම ගිහිල්ලා එක ලෝඩ් එකක් එනකොට වාහන 200කට වැඩිය තියෙනවා නම් මම හිතන්නේ ඒක ප්‍රායෝගිකව ගහන්න පුළුවන් කියන එක. මේ ෂෙඩ් එකට අද ලැබෙන්නේ මෙච්චරයි. ඒ කියන ක්‍රමයට යන්න දැන් සමහරව යෝජනා කළා තිබුණා ඔබේ මාධ්‍ය මිතුරන්ම යෝජනා කළා තිබුණා මේ ඔත්තේ ඉරට්ටේ ඇයි වෙන් කළා දෙන්න බැරි කියලා. මෙහෙම දවස වෙන් කළා දෙන්න කියලා. නමුත් මම දන්නවා ඒක වෙන් කළා දුන්නොත් ඊළඟ දවසේ වැඩියෙන් බැනුම් ගහන්නෙත් මම තමයි. ඒ නිසා මෙවැනි යෝජනා ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි බලනවා වඩාත්ම ප්‍රායෝගික යෝජනා මොකක්ද කියන. නමුත් අපේ අංක 1 තියෙන අවශ්‍ය ඉන්ධන සැපයුම ලබා ගන්න. මොකද අපි මොන දේ තිබුණත් වැඩක් නැහැ. ඉන්ධන සැපයුම ලබා ගන්න බැරි නම්. මේ ඉන්ධන සැපයුමට අපිට තියෙන ලොකුම බාධාව තමයි පහුගිය කාලේ තිබුණු ඉන්ධන සැපයුම් කරුවන්ට අපි බිල් ගෙවලා නැහැ. දීර්ඝ කාලින සැපයුම් කරුවන් එක්ක එකඟතාවයන් වලට ගිහිල්ලත් නැහැ. ඒක ගිය අවුරුද්දේ කරා නම් සැපයුම් කරුවන් එක්ක දීර්ඝ කාලිනව ගිහිල්ලා යම් කිසි එකඟතාවයක් ආවනම් අපේ තියෙන අතේ තියෙන මුදල් වියදම් කළා බිලියන ඩොලර් බිලියන 1.6ක් අතේ තියෙන මුදල් වියදම් කළා අපි අරන් තියනවා මෙහෙම නෞකාරන් තියනවා. ඒ නිසා මේවයින් තමයි අපි යම් අපහසුතාවයන් පත් වෙලා තියෙන්නේ. හැමතුම අද වෛද්‍යවරු කිව්වේ දැන් හැමෝම නෙවෙයි වෛද්‍යවරු තමයි ජීවිත බේරගන්නේ. සාමාන්‍යයෙන් ලොකු සායපත් විශේෂ වෛද්‍යවරු උන්ට විතරක් දෙන්න බැරි මෙහෙම. ක්‍රමවේදයක් හදන්න බැරි. දැන් අපිට යම් කිසි ක්‍රමවේදයක් හදනවා නම් ඒ හදලා දෙන්න එක නොහැකි කමක් නෙවෙයි. හැබැයි ඔබම දැක්කා මීට සති 3කට ඉස්සෙල්ලා අපි යෝජනා කරා
සාමාන්‍ය පෙළ විභාගය සඳහා කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට ගුරුවරුන්ට මෙන්න මේ දවසේ තෙල් ටික ගහගන්න ඉඩ සලසලා දුන්නා කියලා. අපි එහෙම සලසලා දුන්නම සමහර පිරෝම්හල් වල හිටපු ජනතාව ඔවුන්ට ගහගන්න ඉඩ දුන්නේ නැහැ. සමහරු ඒක අවභාවිතා කරලා මමත් මේ ප්‍රශ්න මේ සාමාන්‍ය පෙළ විභාගයේ කටයුතු කරනවා කියලා වෙන වාහන ගෙනල්ලා ගහගත්ත කට්ටියත් හිටියා. ඒක නිසා ඔබතුමන්ලා හොඳ යෝජනාවක් දෙනවා නම් මෙන්න මේක තමයි කළ හැක්කේ කියලා. මොකද මම හිතන්නේ පොලිසියට යුද හමුදාවට මේ කටයුත්ත මේ ආකාරයට පාලනය කරන්න පුළුවන් කියලා. නමුත් මම හිතනවා සමහරවිට වැරදි අවබෝධයන්. දැන් අද තෙල් ඉවරයි හෙට තෙල් ඉවරයි කියන පණිවිඩ වැරදි ලෙස. දැන් අපි ඉන්දියානු ණය ක්‍රමයේ යටතේ අවසාන නෞකාව ලැබෙනවා කියලා අග්‍රාමාත්‍යතුමා කිව්වම ඒ කොටස අරගෙන ඒකේ අර ඉන්දියානු ණය ක්‍රමයේ කියන එක ලයින් කරලා සමාජ මාධ්‍ය ගහනවා අවසාන නැව ලැබෙන්නේ කියලා. ඉතින් එහෙම ගියාම මේ ප්‍රශ්නේ ඇති වෙනවා. ඒ නිසා අපි ප්‍රමාණවත් තොග ලබා දෙන්න කටයුතු කරනවා. ඒකෙදි මට කියන්න පුළුවන් වෙන්නේ අකණ්ඩව නවතින්න නැතුව. දැන් හැබැයි දැන් අර බොරතෙල් එක එනකට අපි දැන් දවස් දෙක තුනක් අදින්න වෙනවා. සමහරවිට අපි දන්නේ නැහැ පිරිපහදුවේ මට කියලා තියෙන්නේ 26 27 28 විතර වෙනකට අපේ තියෙන බොරතෙල් දැන් තියෙන ප්‍රමාණය ඉවර වෙනවා. එතකොට සාමාන්‍යයෙන් දවස් දෙකක් තුනක් යයිද දන්නේ අර තියෙන පරතරය පියව ගන්න. මොකද මේ අපි අලුත් සමාගම් එක්ක දැන් කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. නිසා එවැනි අවදානම් ඇති වෙන තත්ත්වයන් තියෙයි. එහෙම හදිස්සි තත්ත්වයකදී අපි කළමනාකරණය කරගන්න වෙනත් විකල්ප කරනවා. දැන් අපි එක උදාහරණයක් කර්මාන්ත ශාලාවෙදී. කර්මාන්ත ශාලා තියෙනවා 2000ක් විතර ලියාපදිංචිලා කණිතෙල් සංස්ථාවේ මුදලුත් ගෙවලා තියෙනවා ඔවුන්ගේ කර්මාන්ත ශාලාවලට අවශ්‍ය ඩීසල් දැවිතෙල් ලබා ගන්න. හැබැයි අපිට දෙන්න බෑ. හෝටල් වලට ඉල්ලනවා. දැන් හරෙන් ප්‍රාම් දෙමොත් මට කිව්වා දිගින් දිගටම පැය 24ක් විදුලිය තියාගෙන යන්න. දැන් ඕස්ට්‍රේලියානු සංචාරින්ද ඕස්ට්‍රේලියානු සංචාරකයොත් ඇවිල්ලා ඉන්නවා. ගාල්ලේ අනිවාර්යයෙන්ම අපි දෙන්න වෙනවා මේ හෝටල් වලට අවශ්‍ය ජෙනරේටර් වලට. හැබැයි ජෙනරේටර් වලට දෙන්න අපි තෙල් ටික ගියාම ඒක මාධ්‍යෙන් වෙන විදියකින් පෙන්නුවොත් එහෙම ඒක ආය අපි අපහසුතාවයටපත් වෙනවා. ඒ නිසා මේ හෝටල් වල තියෙනවා කන්සියුමර් පොයින්ට්ස් කියලා. සමහර කර්මාන්ත ශාලාවල තියෙනවා කන්සියුමර් පොයින්ට්ස් කියලා. දැන් අපි ඒවා විවෘත කරලා තියෙනවා අර පෞද්ගලික බංක සප්ලයර්ස්ලාගේ. ඔවුන්ගෙන් අවශ්‍ය තෙල් ටික අරගෙන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න කියලා. ඒ නිසා මේක අමාරුයි එහෙම වෙන් කරන්න සෙක්ටර්ස් කියලා. හැබැයි අපි අනිවාර්යයෙන්ම කියලා තියෙනවා ගිලන් රත සඳහා දෙන්න කියලා. මම හිතනවා යම් ක්‍රමවේදයක් අපි හදලා දිය යුතුයි කියලාත් වෛද්‍යවරුන්ට විශේෂම ශල්‍ය වෛද්‍යවරුන්ට සහ මේ අත්‍යවශ්‍යම කියලා ඒක හරි අමාරුයි අත්‍යවශ්‍යම කියලා කොහොමද වෙන් කරන්න කියන එක. මොකද ඒකේ සේවක මණ්ඩලයකුත් ඉන්නවා. ඒ කාර්ය මණ්ඩලයේ නැතුව වෛද්‍යවරයාට විතරක් ගිහිල්ලා වැඩ කරන්නත් බෑ. එතකොට දැන් උසාවියේ අපි විනිසුරුතුමාට ගැහුවට වැඩක් නැහැ නීතිඥයටත් ගහන්නේ නැතුව. එතකොට විනිසුරුතුමාට දෙනවා නම් නීතිඥවරයාටත් මොකක් හරි ලැබෙන ක්‍රමයක් වෙන්න ඕන. ඒකින්ද මේක හරි අමාරුයි සංකීර්ණ වැඩක්. හැබැයි අපි උත්සාහ කරනවා මොකක් හරි ක්‍රමවේදයක් හදලා දෙන්න අර Tamanට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය ලබා ගන්න ක්‍රමවේදය. මොකද අපි සයිබීරියන් ප්‍රෝග්‍රෑම් එක කලින් ගෙනාවා. දැන් ඒ සමාගමත් එක්ක අපි දිගටම ගනුදෙනු කරනවා. ඒක අපිට දිගටම මේ බුදුමා කියපුවාම මේ සතුන් කරවන්න එක අදයි කියනවත් මොකක්ද? ඔය ඒ සමාගමත් ඉන්නවා. නමුත් ඒ සමාගම් වල දැන් ඒ සමාගම පහුගිය එකට ඉදිරිපත් වුණේ ටෙන්ඩර් එකකින්. දැන් ගිය සැරේ අපි ක්‍රූඩ් ඔයිල් එක ගෙනාවේ මේ සැපයුම් කරුවන් තෝරලා වෙනත් අධ්‍යයනයක් කළා නෙවෙයි. ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙලා හිටිය එක්කෙනයි ඒ පුද්ගලයාට තමයි ටෙන්ඩර් එක දුන්නේ. ඒ අනුව තමයි අපි ඒ සමාගමට දුන්නේ. එතකොට ඒ සමාගම මෙවර අපිට ඉදිරිපත් කළා තිබුණේ වෙනත් වර්ගයේ බොරතෙල් විශේෂයක්. හැබැයි එන දින පිළිබඳව නිශ්චිත දිනයක් හෝ ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳව අපිට ලබා දීලා තිබුණ නැහැ. ඒ නිසා ඔවුන්ට තාමත් අපි ලබා දීලා නැහැ බොරතෙල් සඳහා දෙවනි ඇණවුම සඳහා. එතකොට ඔවුන් ලබා දීලා තිබුණොත් එහෙම මෙන්න මේ ක්‍රමවේදය යටතේ තමයි අපි ගෙවන්නේ සහ මේක තමයි නිශ්චිත දිනේ කියලා. එතකොට අපිට ඇණවුම දෙන්න පුළුවන්. ඒ රුසියල් සමාගමත් නෑ මැද පෙරදිග සමාගමක්. ඔබතුමාලා මේ දැන් මේ වේදී අර රුසියාවෙන් ඉන්ධන ලබාගේ බොරතල් ලබා ගැනීමට දැන් බොහෝ විවේචනත් එල්ල වුණා මේ ගැන. කියන්නේ මේක මේ ගවර්න්මන්ට් සාකච්ඡා කරන්න ඕන එකක් නමුත් මේ සමාගම් සමග සාකච්ඡා කරන්නේ ඇයි කියලා. ඇත්තටම මොකද්ද මේක කියලා අපි ඔය කියන්නේ ඉන්දියාව විශාල රටක් වගේ. හැබැයි ඉන්දියාව ලබාගත් ක්‍රමවේද රජයක් විදිහට අපිට ලබා ගන්න බැරිද මොකද? ඉන්දියාව මේ ක්‍රමයට ගිහිල්ලා තිබුණේ මාස 8කට ඉස්සෙල්ලා. ඇත්තටම මට පෙර හිටපු ඇමතිවරයාත් මාස 8කට ඉස්සෙල්ලා මේ ක්‍රමයට ගියා නම් හොඳයි. එහෙනම් මේ ප්‍රශ්න අපිට ඇති වෙන්නේ නැහැ. ඒකට අපිට මේ තියෙන ප්‍රශ්න වලින් වැඩි කොටසක් තියෙන්නේ මීට පෙර මේ සැපයුම් කරුවන් එක්ක සාකච්ඡා කරලා givisum ගත වීම කරපු නැති නිසා. ඒ වගේ මේ සැපයුම් කරුවන්ට හිමි විය යුතු මුදල් ලබා දීමට අපි කටයුතු කරපු නැති නිසා. ඒ නිසා ටිකක් අමාරුයි. දැන් මේ සමහර සැපයුම් කරුවන් එක්ක කොන්දේසි එකඟ වෙලා මේ සමහර අවස්ථා තියෙනවා සියලු දේ එකඟ වෙලා අපි givisum ගත වුණාට පස්සේ ආයේ ඒ සැපයුම් කරුවන් එලා කියනවා නෑ මේ කොන්දේසි නෙවෙයි තව කොන්දේසියක් කියලා.
එහෙම අපි කොන්දේසි දෙසරේ තුන්සරේ වෙනස් කරනකට මේ අලුත් සැපයුම් කරුවන් එනකොට ඒ හැම එකක්ම යන්න ඕන අර කැබිනට් අනුකාරක කමිටුවට නිලධාරීන් අනුමැතිය ගන්න. ඒ අනුමැතිය ගත්තට පස්සේ ඒක කැබිනට් මණ්ඩලයට යන්න ඕන. මේ රටේ තියෙන නීති පද්ධතිය ඇතුලේ. මම කැමතියි මේක පෞද්ගලික සමාගමක් වගේ තිබුණා නම් මේ ඉක්මනටම කටයුතු කළා ප්‍රසම්පාදන ක්‍රමය නැතුව වෙනත් විදිහට කටයුතු කරන්න. දැන් මම ඉල්ලීම් කරන්න බෑ මට මොකද අපේ නිලධාරීන් වුණත් මට දිගින් දිගටම කියන්නේ මේ නීති රාමුව ඇතුලේ මේ තියෙන ක්‍රමය ඇතුලේ තමයි කරන්න ඕනේ නැත්නම් ඊට පස්සේ කෝප් කමිටුවට වෙන්න පුළුවන් ඊට වගේට වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවේ වෙන අනිකාරක කමිටුව වෙන්න පුළුවන් ඒ උත්තර ලබා දෙන්න වෙන්නේ ඒ නිලධාරීන්ට. නිසා ඒ නිලධාරීනුත් යම්කිසි ආකාරයක බියවීමකට පත් වෙලා තිබෙනවා තීන්දුව තීරණ ගන්න සමහරලාට තියෙන නීති ඇතුලේ මේ පහුගිය කාලේ තිබෙන අත්දැකීම් නිසා. ඒ නිසා හුඟක් කෙනෙක් කියන්නේ FCID එකට අපිට යන්න වෙනවා. අපිට මේ කමිටුව වලට ගිහලා අපිට උත්තර දෙන්න වෙනවා. නමුත් සමහරලාවට අර සැපයුම් කරුවන් ඉල්ලන කොන්දේසිම අපිට සපුර ගන්න බැරිලා තිනවා. ඒ නිසා අපි කොයි වෙලාවකවත් රජය අතර සාකච්ඡා කිරීම අවසන් කළා නැහැ. දැනටත් අපි රුසියානු රජයත් එක්ක නීත්‍ය අනුකූලව ඒ පාර්ශ්වලින් කරනවා. මොකද ඒක අපිට කරන්න තියෙන වෙන පාර්ශ්ව තියෙනවා කතා කළ යුතු. එතකොට ඒකට විදේශ කටයුතු අමාත්‍යාංශය අපේ ඉන්න තානාපතිතුමිය මෙහි ඉන්න තානාපතිතුමා ඒ ආකාරයෙන් අපි කටයුතු කරනවා. සමාගම් සමග ඇවිල්ලා තියෙන ඒවත් එකත් කතා කරනවා. ඒ නිසා සමාගම් එක්කත් කතා කරනවා. අපි රජයන් එකක් කතා කරනවා. දැන් අපි ගිහිල්ලා පහුගිය සතියේ ඩුබායි රාජ්‍යයේ. එතකොට එක්සත් එමීර් රාජ්‍යයේ තානාපතිතුමත් එක්ක හමු වුණා. මෙතන එහා පැත්තේ ඉන්නේ වැඩි දුරක නෙවෙයි ඉන්නේ. එතුමත් එක්ක කතා කරලා අපි කිව්වා පුළුවන් නම් අපිට උදව් කරන්න කියලා. එතකොට එතුමා කිව්වේ එහෙ රාජ්‍යයට අයත් සමාගම් නැහැ කියන එක. ඒ සමාගම් වල රාජ්‍යයට තියෙන ඉතාමත්ම සුළු කොටසක්. හැබැයි පෞද්ගලික සමාගම් වලට තමයි මේක අයිතිය තියෙන්නේ. ඒතරේ පෞද්ගලික සමාගම් එක තමයි අපි සාකච්ඡා කළ යුත්තේ කියන එක. ඒතර හැබැයි ඔහු කිව්වා අබුඩාබි ඩෙවලොප්මන්ට් ෆන්ඩ් කියන එක. අබුඩාබි සංවර්ධන අරමුදල. ඒ කියන එකෙන් යම් උදව්වක් කරන්න ඉල්ලීමකට අනුව බලන්නම් කියලා ඒ ඉල්ලීම ජනාධිපතිතුමාත් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දැන් කටාර් රාජ්‍යයේ තානාපතිතුමා පසුගිය දවසේ ජනාධිපතිතුමා හම්බෙලා කිව්වා අපිට එහෙ එන්න කියලා ඒ සමාගම් එක්ක සාකච්ඡාවක් දාලා දෙන්නම් කියලා. ඒ නිසා අපි ඒ දිනවක් වවුන් ලැබෙනකන් ඉන්නවා. රුසියානු තානාපතිතුමාත් අද කිව්වේ එතුමා පෞද්ගලිකව මැදිහත් වෙලා නැවත බලන්නම් ඒවටයි පිළිතුරු නැත්තේ කියන එක. එතුමා ඒක සංවිධානය කළොත් තිබොත් අපිත් ඒකට යනවා ඒක කටයුතු කරන්න. හැබැයි අපේ රටේ පරණි අත්දැකීම් නිසා දැන් ඩුබායි වලට අපි මේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තානාපතිතුමත් එක්ක හමු වෙන්න ගියාම එතුමා කලින්ම කිව්වේ ඒ රටවල් වල සමාගම් අපේ රටේ ගනුදෙනු කිරීම පිළිබඳව විශ්වාසය අඩු වෙලා තියෙනවා. ඔවුන්ට සිද්ධ වෙන අත්දැකීම් එක්ක. එමිරේට්ස් සිද්ධිය නිසා යම් සිදුවෙච්ච යම් ක්‍රියාදාමයක් නිසා ඔවුන් යම් කිසි ආකාරයක ගනුදෙනු කිරීමට මැලිකමක් දක්වනවා කියන එක. ඒ වගේම එතිසලාත් වැනි සමාගම් මෙහි ඇවිල්ලා ආයෝජනය කරලා ඔවුන්ට සිදුවෙච්ච යම් හිරිහැරයන් නිසා එවැනි සමාගම් වල ප්‍රධානීන් ගිහිල්ලා එහෙම ඒවා ඒ රට තුල කිව්වට පස්සේ ඒ සමාගම් අපිත් එක්ක කටයුතු කරන්න කොයිතරම් දුරට කටයුතු කරයිද කියන එක පිළිබඳව උන්ටත් යම් ප්‍රශ්න තියෙනවා කියන එක කිව්ව නිසා ඒ විශ්වාසය ගොඩනගා ගත යුතුයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර අරමුදලේ සහයෝගය එනවා කියන එක අපිට විශාල හයියක් වෙයි. නමුත් ඔබ දන්නවා ජාත්‍යන්තර අරමුදල උනත් දැන් බොහෝ දෙනෙක් කිව්වේ ඒක එකම විකල්පය වෙන්නේ නැහැ. අපිට තව යන්න වෙනවා විවිධ රාජ්‍යයන් එක්ක. ඒ නිසා අපි හැම රාජ්‍යයක්ම කතා කරනවා. ඇමරිකානු තානාපතිතුමිය මෙහෙට අවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරා. එතුමියත් කිව්වා එතුමියත් මැදිහත් වෙන්නම් සෞදි අරාබියෙන් ඒ අවශ්‍ය මැදිහත් වීමක් කරන්න කියලා. නමුත් අපි තියෙන තත්ත්වයක් එක්ක බොහෝ අමාරුයි මේ සමාගම් එක දීර්ඝ කාලීනව මේ කෙටි කාලීනව යම් දේවල් අපිට අවශ්‍ය ආකාරයට කරගන්න. නෑ මං හිතන්නේ අගමැතිතුමයි මමයි දෙන්නම එකම දේ කිව්වේ. ඔබතුමන්ලා දෙන්නගේ වචන ටික වෙන විදිහට අර්ථ නිරූපණය කරගත්තොත් තමයි ඔබතුමන්ලා එන්නේ. මම කිව්වෙත් අගමැතිතුමා කිව්වෙත් අපිට ඉතාමත්ම අපහසුයෙන් තමයි මේ ඉන්ධන සැපයා ගැනීමේ කියන කටයුත්ත කරන්න තියෙන්නේ. ඒ නිසා ඔබතුමන්ලා මේ වචන වෙනස් කරන්න යන්න එපා. අගමැතිතුමත් මමත් කියන්නේ මේක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ඉන්ධන ලබා ගැනීමේ කියන කටයුත්තට අපිට ඩොලර් මිලියන 550ක් අවශ්‍යයි. හැබැයි ඔබතුමන්ලා මාධ්‍යෙන් වාර්තා කරා මීට මාසයකට ඉස්සෙල්ලා මැයි මාසේ අපිට ශ්‍රමිකයන්ගෙන් ලැබුණේ ඩොලර් මිලියන 313යි. එතකොට අපනයන වලින් ලැබෙන ආදායම් අපිට ආයෝජන ලැබෙන්නේ නැහැ. එතකොට මේ වියදම් කළමනාකරණය කරාම ඩොලර් මිලියන 550ක් අපිට අවශ්‍යයි මාසෙකට. එතකොට මේ ඉදිරි මාස 6 සඳහා දෙසැම්බර් වෙනකන් අපිට රුපියල් ඩොලර් බිලියන 3.6ක් අවශ්‍යයි. ඒ 3.6
පියවා ගැනීම සඳහා දැනට තියෙන තත්ත්වය අනුව අපිට ඩොලර් මිලියන 100ක් විතර තමයි එක මාසයක ඉන්ධන ආනයනය සඳහා මහ බැංකුව මැදිහත් වෙලා අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට තව පරතරයක් තියෙනවා ඩොලර් මිලියන 400ක. ඒක තමයි අපි අමාරුවෙන් ගිවිසුම් ගත වෙලා විවිධ පාර්ශ්වවත් එක්ක සාකච්ඡා කරලා මේක මේ අමාත්‍යංශයේ සෙනසුරාදා ඉරිදා පොය දවසේ නිවාඩු දවසේ හැම නිලධාරියෙක්ම ඇවිල්ලා උදේ ඉඳලා හවස වෙනකම් මේක කටයුතු කරනවා. ඒ නිසා අමාරු කාලයක් තියෙන්නේ. හැබැයි තියෙන තෙල් ටික කළමනාකරණය කරගෙන අපිට බෙදන්න පුළුවන්. හැබැයි ඒක බෙදා ගැනීමේදී ලබා ගැනීමේදී ජනතාවගෙන් අපි ඉල්ලන්නේත් ඔබෙන් අපි ඉල්ලන්නේත් ජනතාවත් කුපිත නොවන ආකාරයට සහ ජනතාව මේක දැනුවත් කරලා මේ ක්‍රමවේදයට ඔබත් අපිට උදව් කරන්න කියන එක. අපි ගත්තොත් සයිබීරියන් ගෲප් එක ගෙනානකොට ඒ කියන්නේ කෝරල් එනර්ජි කියන කම්පැනි එක. අපි ඒ කම්පැනි එකට රුපියල් වලින් ගෙවනවද නැත්නම් අතරමැදි කාද මේක වෙන්නේ කොහොමද ඒක වෙන්නේ? නෑ අපි අතරමැදියොන් එක ගනුදෙනු කරන්නේ නැහැ. ඒ කියන්නේ අපිට එන්නේ එක්කෝ ඒ සමාගමේ මෙහි නියෝජිතයෙක් කියලා තහවුරු කරගත්ත පුද්ගලයෙක්. එහෙම නැත්නම් ඒ සමාගම ඍජුවම එනවා. එතකොට අපි ගනුදෙනු කරන්නේ ඒ අනුව. ඉතින් ඒක මම එක පාර්ශවත් එක්ක ගනුදෙනු කරන විදිය ගැන ඔබතුමාලට සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට දෙන්නම්. එකින් එකට අපිට කියන්න බෑ. නමුත් අපි මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය අපිට කර හැකි කියලා අපේ රටේ නීතිමය ක්‍රියාවලිය ඇතුලේ කළ හැකි ආකාරයට තමයි දැනට මේ ගනුදෙනු සිදු වෙන්නේ. අරකට රුපියල් වලින් තමයි විදේශ සමාගමට ගෙවන්නේ. නෑ සමහර ඒවාට තියෙනවා ඩොලර් වලින් ගෙවන සමහර ඒවාට තියෙනවා රුපියල් වලින් ගෙවන. ඒ හැම එකක්ම රුපියල් වලින් නෑ අපි රුපියල් වලින් තැන්පත් කරාට ඒ සහතිකයක් දෙනවා මහ බැංකුවේ අධිපතිවරයා උන්ට දින 90ක් මොකද උන් රුපියල් වලින් ගෙනියන්න බෑනේ වෙන රටවල් වලට. එතකොට උන් රටෙන් එළියට ගෙනියනවා නම් ඒක දින 90කින් හෝ දින 30කින් හෝ දින 60කින් ඒක පරිවර්තනය කිරීමේ කටයුත්ත කරන්නේ මහ බැංකුව. රුපියල් වලින් ගෙවන කොට ඩොලර් වලින් තමයි අවසානයේ ගෙවෙන්නේ. අපි ගෙවන්නේ රුපියල් වලින් තැන්පත් කරන්නේ මහ බැංකුව තමයි ඒක රුපියල් ටික ඩොලර් වලට පරිවර්තනය කරන්නේ. අපිට ඩොලර් නෑ CPC එකට අපිට ගෙවන්න. අපි ඩොලර් ගන්නෙත් මහ බැංකුවෙන් අපේ තියෙන රුපියල් ඩොලර් බවට පත් කරන්නෙත් මහ බැංකුව. ඒකද පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ලංකාව අපි ගන්නේ ඩොලර් වලින් තමයි ඒක. රුපියල් වලින් කොහෙන් ගියත් ඩොලර් වලින් තමයි ගන්නෙ. විදුලි බලයට යන්නේ අතර ෂෙඩ් එකකට. නෑ විදුලි බලයට මං කිව්වේ පහුගිය සතියේම ඩීසල් බින්දුවක්වත් පාවිච්චි කළා නෑ. අපි ඩීසල් බලාගාර පාවිච්චි කරන්න උත්සාහ කරේ නෑ පහුගිය සතියේ. දැවි තෙල් පාවිච්චි කරා. මොකද සමහර ඩීසල් බලාගාර තියෙනවා දැවි තෙලුත් පාවිච්චි කරන්න පුළුවන් ඒවා. ඒතර අපේ පිරිපහදුවෙන් එන දැවි තෙල් අපි ලබා දුන්නා විදුලි බල මණ්ඩලයට. ඉදිරියේදී යම් කිසි ආකාරයක දැන් අපි හිතමුකෝ අපිට කිව්වොත් එහෙම නොරොච්චෝලේ වහනකට ඒ මෙගාවොට් 275ට සරිලන්න අපි මෙන්න මේ ඩීසල් බලාගාරෙත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියලා කිව්වොත් අපිට පාවිච්චි කරන්න වෙනවා. හැබැයි දැනට තියෙන තත්ත්වය අනුව මට කියලා තියෙන්නේ දැවි තෙල් වලින් සහ ජල විදුලියෙන් සහ පුනර්ජනීය බලශක්ති විදුලියෙන් සහ ගල් ලංගුරු අනිත් දෙකෙන් අපිට කළමනාකරණය කරගන්න පුළුවන් කියන එක. ඒක විදුලි රාජ්‍යයේ මේ අපේ භූමි තෙල් භාවිතය ඔක්කොම බස් වලට ගහන ඉඳ කියලා. මේ ගෑස් නැති ඉඳ නෙමෙයිද භූමි තෙල් භාවිතය වැඩි උනේ. නෑ මම හිතන්නේ ලීටර 100ක් 200ක් ගෙනියන්නේ නෑනේ මේ ගෑස් භාවිතය වලින් ඒක කොටසක් ගෙනියනවා. නමුත් කොටසක් පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා භූමි තෙල් ගෑස් නොමැති වීම නිසා. නමුත් බහුතරයක් ඔබ ගිහිල්ලා ඔබට මම හිතන්නේ හොඳ විමර්ශනයක් කරොත් එක එක ආයතන වල තියෙනවා එක එක මේ අපරාධ පරීක්ෂණ කොට්ටාසේ වගේ මේ විමර්ශන ප්‍රවෘත්ති ගිහලා බැලුවොත් එහෙම සමහර ෂෙඩ් වලට යන්නේවා කොහෙටද මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ගෙනියන්නේ කියලා බැලුවොත් පෙනෙයි ඒක යන්නේ ඒක තමයි අපි යම් කළමනාකරණයක් ඇතුව තමයි දැන් භූමි තෙල් ලබා දීම කියන එක අර අපිට දීවර අමාත්‍යාංශෙන් දීලා තියෙනවා මෙන්න මේ පිරෝම් හල් වලට දෙන්න ඒක ඔවුන්ගේ පාලනය යටතේ දෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශෙන් අමරවීර අමුතුමා දීලා තියෙනවා මෙන්න මේ ටික දෙන්න මේක අපේ පාලනය යටතේ දෙනවා කියලා ඒ අනුව කරන්නේ. ඒකට උතුමාට කියන්න පුළුවන්ද දැන් අපිට මේ මතුවලා තියෙන පුදුම ඉල්ලුමක් මතුවලා තියෙනවා පෙට්‍රල් සහ ඩීසල් විශේෂයෙන්ම. ඒකට මේ ඉල්ලුම මතුවෙන්න කලින් අපේ දෛනික ඉල්ලුම පෙට්‍රල් ඩීසල් කොච්චරද තිබුණේ? ඒකට මේ ඉල්ලුමත් එක්ක කොච්චර දුරට ඒවා ඉහළ ගිහිල්ලා තියෙනවද? මම මට හිතෙන්නේ ඩීසල් මෙට්‍රික් ටන් 5100ක් වගේ දැන් ඕන කියලා කියනවා. ඒකට දැන් මේ පුදුම ඉල්ලුමත් එක්ක කොච්චර දුරට ඉහළ ගිහිල්ලා තියෙනවද සහ දැන් මේ වෙද්දි පෙට්‍රල් සහ ඩීසල් දෛනික සපයන කොච්චර? දැන් මේ වන විට අපි සාමාන්‍යයෙන් ගත්තොත් එම දෛනිකව ගත්තොත් පෙට්‍රල් ඩීසල් සාමාන්‍යයෙන් කර්මාන්ත ශාලා සහ මේ CTB පොදු ප්‍රවාහනය ඇතුළු සියලු දේත් එක ගත්තොත් 5400ක් පමණ තමයි අපි සාමාන්‍යයෙන් නිකුත් කළ යුතුව තිබෙන්නේ. හැබැයි 5400 ඇතුළට වෙනවා මෙට්‍රික් ටන් 5400 ඇතුලේ මොකද ජෙනරේටර් මේ තාම විදුලි කප්පාදුව හින්දා ජෙනරේටර් පාවිච්චි කරන හින්දා විදුලිය කප්පාදුවක් නැත්නම් අපිට 4000කින් අපිට යන්න පුළුවන්. ඒතර මේ 5400 ඇතුලේ තියෙන්නේ විදුලි බල මණ්ඩලයට කනිජ මේ අපේ වරායන් වලට ජෙනරේටර් වලට මේ අවශ්‍ය ඔක්කොමත් එක්ක.
ඒතර අපි සාමාන්‍යයෙන් හිතනවා 4000ක් තිබුණොත් ඇති කියලා. නමුත් පහුගිය සතියේම අපි 3000ක පමණ ප්‍රමාණයක් තමයි අපි නිකුත් කරන්නේ. අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් 3000ක් 3200ක් පමණ තමයි ඉදිරි සතියේත් අපි වෙළඳ පොළට නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. පෙට්‍රල් ගත්තොත් සාමාන්‍යයෙන් 3400ක් අවශ්‍යයි මෙට්‍රික් ටන්. එතකොට 92 95 දෙකම 95 ඉතාමත්ම සුළු ප්‍රමාණයක් ඉල්ලන්නේ. අරක සුපර් ඩීසල් දෙකම. එතකොට මෙට්‍රික් ටන් සාමාන්‍යයෙන් දැන් යන්නේ 3400න් 2600ක පමණ ප්‍රමාණයක් තමයි දැන් වෙළඳ පොළට නිකුත් කරන්නේ. ඒක තමයි අපි ඉස්සරහටත් පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. මම නැවත කියනවා මම කියපු වචන මම හොඳට දන්න හින්දා අපි විදුලි බලය අඛණ්ඩව ලබා දෙන්න අපි උපරිම උත්සාහ කරනවා කියන එක. අපි කිව්වේ. ඒ උපරිම උත්සාහ කරනවා කියලා කිව්වේ අපිට ඩොලර් මිලියන 100ක් තියෙනවා නම් විදුලි බල මණ්ඩලයට අපිට අනිවාර්යයෙන්ම මාසිකව ඩොලර් මිලියන 100ක් වැය කරලා විදුලිය අඛණ්ඩව ලබා දෙන්න පුළුවන්. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ විදුලි බල මණ්ඩලයට නෙවෙයි අපේ කනිත් තෙල් සංස්ථාවට අවශ්‍ය මුදල සියලු දේ ගත්තම අපිට ඩොලර් මිලියන 100ක් වගේ ලැබෙන්නේ. ඒතර ඉදිරියේදීත් අපිට ඩොලර් මිලියන 100ක මුදල අපිට හදාගන්න පුළුවන් නම් ඕනෑම මොහොතක අපිට ඩීසල් බලාගාර සහ දැවිතෙල් බලාගාර වලට ගිහිල්ලා ඒ කටයුත්ත කරන්න පුළුවන්. නමුත් අවාසනාවට අපිට ඒ කටයුත්ත කරන්න බෑ. ඊළඟට අපි තිබෙන ජලය කළමනාකරණය කරගත යුතුයි. දැන් ඊයේ තමයි මම දැක්කේ අද ආවිල්ලා තියෙන මගේ වාර්තාවේ යම් කිසි වර්ෂාපතනයක් ඊයේ දවසේ ලැබිලා තිබුණා ජලාශ වලට. හැබැයි පෙරේදා පළමුදා දවස් 3-4 ගත්තම එකම ජලාශයකටවත් වර්ෂාපතනය ලැබිලා තිබුණේ නැහැ. කොළඹට හොඳට වැස්සට ජලාශ තියෙන පළාත් වලට එම වැස්ස ලැබුණේ නැහැ. එතකොට වැස්ස ලැබෙන කාලෙට සූර්යාලෝකය වැඩියෙන් අපිට පාවිච්චි කරන්න බෑ. එතකොට නමුත් සුළම් බලයෙන් පාවිච්චි වුණා. නමුත් අනිවාර්යයෙන්ම ඩොලර් මිලියන 100ක් අපිට ලබා ගන්න පුළුවන් කියලා සහතිකය ලැබුණාට පස්සේ තමයි අපිට විදුලිය අඛණ්ඩව ලබා දෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහ කරන්නේ පළමුවෙන්ම විදුලිය කියන එක ලබා දෙන්න. මොකද ඉන්ධන හිඟයට, ඉන්ධන අර්බුදයට, ඉන්ධන නොමැතිකමට ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙන වෙළඳ පොලේ විදුලි බලය නැති හින්දා බොහෝ පිරිස් ගිහිලා තියෙනවා වෙනත් විකල්ප ක්‍රම පාවිච්චි කරන්න. ජෙනරේටර් වලට තෙල් එකතු කරනවා. දැන් ඔබ ගිහිල්ලා බැලුවොත් එimhe සමහරලාට දැන් තාම අපි කියලා තියෙන්නේ බූලි වලට කෑන් වලට ගන්න එපා කියලානේ. හැබැයි මාධ්‍ය ආයතන වල ජෙනරේටර් වල තෙල් තියෙනවා. ඉතින් ඒක කොහෙන් හරි ගන්නවා. ඒ නිසා නැත්නම් ඔබතුමාලට උනත් පවත්වාගෙන යන්න බෑ. ටවර් එක වැටෙනවා. එතකොට සිග්නල් එක වැටෙනවා. එතකොට හෝටල් ටික ගත්තම අපේ ගත්තොත් එimhe අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් ගත්තොත් මේ හැම එකෙම තෙල් තියෙනවා. මේ වසර පුරාම තියෙන පුළුවන් ඔබතුමාලා කියන විදිහට. ඩොලර් මිලියන 100ක් නොලැබුණොත් මාසිකව අපිට තියෙන්න පුළුවන්. ඩොලර් මිලියන 100ක් තිබුණොත් අපිට ඉතා ඉක්මනින් එක මග හරව ගන්න පුළුවන්. නමුත් අපි උත්සාහ කරන්නේ අලුත් පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘතිත් කඩිනම් කරලා අපි අවුරුද්දක්ම මේ විදුලි බලය කපාගෙන යන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අපි ආණ්ඩුවක් හැටියට අපේ ප්‍රතිපත්තිය පුළුවන් පළවෙනි දවසේම විදුලි කප්පාදුව බිඳුව කරන්න. ඒ නිසා අපේ ප්‍රතිපත්තිය හෙට දවසේ විදුලි කප්පාදුව නවත්තන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් කටයුතු කරන එක. දැන් මේ වෙද්දී අපි ඒතකොට දැන් අපි ගත්තොත් දැන් උත්සාහ ක්‍රියාවලියක් කරගෙන යනවා මේ සතුන් කරන ප්‍රාකරන. ඒතකොට ඉන්දියන් ස්ට්‍රීට් ලයින් එකට අමතරව අප කරන සියලු මිලදී ගැනීම හදිසි මිලදී ගැනීම විදිහට යන ඉන්දන නෑ හදිසි මිලදී ගැනීමට නෙවෙයි අපි ටෙන්ඩර් ඉදිරිපත් කරනවා. ටෙන්ඩර් වලට කවුරු හරි ඉදිරිපත් නොවුනොත් දැන් අපි දුන්න ටෙන්ඩර් එකට කවුරු ඉදිරිපත් වෙලා අධික මිල ගණන් වලින් ටෙන්ඩර් ඉදිරිපත් කරයි කියලා අපිට ඒ පුද්ගලයා විතරයි ඉන්නේ කියලා එහෙම යන්නත් බෑ. මොකද අපි බේස් කරන ප්‍රයිස් එකක් තියෙනවානේ. දැන් අපි සාමාන්‍යයෙන් ගන්නේ මම ඒ තාක්ෂණික මුහුල්ලේ මේ කටයුතු දන්නේ නැහැ කොහොමද කරන්නේ කියලා. නමුත් මම දන්න විදිය තමයි සිංගප්පූර් ෆ්ලැට් ප්‍රයිසස් කියන එක තමයි බේස් කරගන්නේ. ඉතින් ඒ ප්‍රයිසස් බේස් කරගෙන තමයි ප්‍රීමියම් එක අගය වෙනස් වෙනවද නැද්ද කියන එක තාක්ෂණික කමිටුව තීරණය කරන්නේ. හැබැයි ටෙන්ඩර් එකට කවුරු හරි ඉදිරිපත් වෙලා ටෙන්ඩර් එකේ අපිට සරිලන ආකාරයේ මූල්‍යමය වාසියක් නැත්තම් ඉතාමත්ම අධික මුදලට නම් යන්නේ ඊළඟට අපිට කරන්න තියෙන වෙන්නේ වෙන කවුරුකි බාහිර පාර්ශවයකින් ලැබෙන යෝජනාවක් අනුව ඒ යෝජනාවත් නැවත කමිටුවට දාලා ඉවරලා ඒකේ මිල ගණන් ගැලපෙනවද කියලා බලලා ලබා දෙන එක. මේ වගේ දීර්ඝකාලීන නෙවෙයි ෂිප්මන්ට් ගන්නට යන එහෙමද? සාමාන්‍යයෙන් අපි දාන්නේ මාස්කට දානවා අපේ දාන ක්‍රමවේදයේ තියෙන්නේ දැන් සැපයුම් කරුවන් ලියාපදිංචිලා ඉන්නවා ටර්ම් මේ ටෙන්ඩර්ස් වල ඉන්න. ඒ කියන්නේ යා තමයි දීර්ඝකාලීන සැපයුම් කරුව. ඒතර යාට අවසරය තියෙනවා අවුරුද්ද අපි දාන ඕන ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙන්න. හැබැයි වෙලා තියෙන්නේ දැන් මේ ටෙන්ඩර් එක දාන්නේ අපිට දැන් ලබන සති දෙකේ අවශ්‍යක දාන්නේ සාමාන්‍යයෙන් සති 3කට 4කට පෙර තමයි දාන්නේ මෙන්න මේ නෞකාවට අවශ්‍ය ටෙන්ඩර් එක කියලා. එහෙම තමයි දාන්නේ. ඒතර නෞකාවෙන් නෞකාවට
ටෙන්ඩර් වෙනවා. මමත් ඒක දන්නවා. ඒක ටිකක් අමාරු වැඩක්. මමත් හිතන්නේ මේ එක සැරේ ඔක්කොම ටික දාන්න පුළුවන් හොඳයි කියලා. හැබැයි බොහෝ දෙනෙක් කියන්නේ එක සැපයුම් කරුවට සාමාන්‍යයෙන් නෞකා 10ක් 12ක් දෙන්න බෑ කියලා. එච්චර මුදලක් ඒ කියන්නේ ආයෝජනය කරලා අපිටත් දෙන්නේ සාමාන්‍යයෙන් විවිධ ගෙවීමේ ක්‍රම වලටනේ. ඒතර ඩොලර් මිලියන අඩුම තරමේ දැන් ඊළඟෙන පෙට්‍රල් නෞකාව ඩොලර් මිලියන 52ක්. එතකොට ඩොලර් මිලියන 52 ඒවා 10ක් ඩොලර් මිලියන 520ක් යට කරන්න පුළුවන් ආයෝජකයෝ එහෙම නැත්නම් සමාගම් තියනවාද කියලා මම දන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ රටේ තියෙන ණය ශ්‍රේණිගත කිරීම සහ බැංකු ශ්‍රේණිගත කිරීම තුල එහෙම කරන්න අපහසුයි. ඒ නිසා හුඟක් වෙලාවට වෙන්නේ නෞකාවෙන් නෞකාවට තමයි ටෙන්ඩර් එක යන්නේ. නමුත් අපි උත්සාහ කරන්නේ පුළුවන් තරම් සැපයුම් කරුවන්ගෙන් අවුරුද්දකවත් කාලයකට මෙන්න මේක අකණ්ඩව සපයනවා කියන එක ගිවිසුම් ගත වෙලා එකක් හෝ දෙකක් ගේන්න. මොකද ගිවිසුම් ගත උනාට වැඩක් නැහැ. යාට ගේන්න බැරි නම්. දැන් පහුගිය අත්දැකීම් තමයි අපි ගිවිසුම් ගත වෙලා තිබ්බා මීට ඉස්සෙල්ලා මාසේ සමාගම් 5ක් 6ක් එක්ක ඒවා කැබිනට් මණ්ඩලයටත් ගිහලා අනුමත කරා. හැබැයි සමාගම් එකක්වත් සපයලා තිබුණේ නැහැ. එතකොට තමයි අපි මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තිබුණේ. ඒ නිසා මම තාම කියන්නේ අපි අනුම් කරලා තියෙනවා. මුදල් ලේකට සූදානම් කරලා තියෙනවා. ණයවර ලිපි විවෘත කරන්න බැංකු දෙක කටයුතු කරගෙන යනවා. නමුත් සමහරලාට සමහර අවස්ථාවන් වලදී ගැටලු මතුවෙනවා. නමුත් අපි බලන්නේ කොහොම හරි බොරතෙල් හරි ගෙනල්ලා අපේ ඉන්ධන සංචිතයක් ගොඩනගා ගන්න පුළුවන්ද කියන එක. සාමාන්‍යයෙන් මෙට්‍රික් ටන් ලක්ෂයකවත් අපේ සංචිතයක් තියන්න පුළුවන් තත්ත්වය අපේ ටැංකි තියෙනවා. ඒ නිසා මේක පාවිච්චි කරන්න ඕන. අපි බලනවා අපේ පිරිපහදුව උපරිමයෙන්ම දුවලා දායකත්වය ලබා ගත්තොත් අර අපිට විශාල වශයෙන් එළියට යන මුදල් ප්‍රමාණය යම්කිසි ආකාරයකින් අපිට අඩු කරගන්න පුළුවන් වෙයි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.